Good morning, Pute. Good morning, sir. Good morning. Good morning, sir. Right. අපි ත්‍රිකෝණමිතියේ ඊළඟ කොටසට යමු. ලියන අනුමාත්‍රකාව ආරෝහණ කෝණය. ඔපදේ හරි. ඒ ගානේ උත්තර මං කිව්වනේ. හරි. එතනින් පස්සේ තමයි. ආරෝහණ කෝණය. ආරෝහණ කෝණය කියලා කියන්නේ අපේ යම් ස්ථානයක ඉඳලා ඉහළ බලද්දී ඉහළ පිහිටීමක් නිරීක්ෂණය කරද්දී අපේ ඇස් මට්ටමත් එක්ක ඉහළට හැදෙන කෝණය තමයි ආරෝහණ කෝණය කියලා හඳුන්වන්නේ. යම් ස්ථානයක සිට ඉහළ පිහිටීමක් නිරීක්ෂණය කිරීමේදී ඇස් මට්ටමත් සමග ඉහළට සෑදෙන කෝණය තමයි ආරෝහණ කෝණය කියලා හඳුන්වන්නේ. ඊළඟට අවරෝහණ කෝණය කියන්නේ අපි යම් ඉහළ ස්ථානයක ඉන්න ඕනේ ඉහළ ඉඳලා පහළ පිහිටීමක් බලද්දී ඉහළ පිහිටීමක ඉඳලා පහළ පිහිටීමක් බලද්දී ඇස් මට්ටමත් එක්ක පහළට හැදෙන කෝණය තමයි අවරෝහණ කෝණය කියලා කියන්නේ. පහළ ඉඳලා ඉහළ බලනකොට ඇස් මට්ටමත් එක්ක ඉහළට තියෙන කෝණය ආරෝහණ කෝණය, ඉහළ ඉඳලා පහළ බලද්දී ඇස් මට්ටමත් එක්ක පහළට තියෙන කෝණය අවරෝහණ කෝණය. ඉස්සල මේ දෙක ලියා ගන්න. ඔබතේ මේක ත්‍රිකෝණමිතියම තමයි. ත්‍රිකෝණමිතියත් එක්ක සම්බන්ධයි. ත්‍රිකෝණමිතික ගැටලු විසඳද්දී මේක ඇසුරෙන් තමයි ගැටලු බොහෝ විට එන්නේ. ත්‍රිකෝණමිතිය අපි අවසන් කරන්නේ මේ ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය එකම ඊළඟට තියෙන දිගාංශයත් සම්බන්ධ වෙන අවස්ථා. මේ දෙක ඇසුරෙන් තමයි අවසන් වෙන්නේ. අපි ඊළඟට තාම ලියන කවුරුත් ඉන්නවද මේක? Sir, පොඩ්ඩක් ඉන්න. අපිට මේ දෙක රූප සටහනකින් මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. ඔයගොල්ලොත් මේ රූපය අඳ ගන්න. ඒතර මේ ඇස් මට්ටම
ඇස් මට්ටමත් එක්ක ඉහළට තියෙන කෝණය ආරෝහණ කෝණය, ඇස් මට්ටමත් එක්ක පහළට තියෙන කෝණය අවරෝහණ කෝණය. මේ රූපෙත් අඳ ගන්න. මං හිතනවා ඇඳලා ඉවර ඇති කියලා. දැන් ආපු අයට මේ අපි කතා කරේ ආරෝහණ කෝණයයි අවරෝහණ කෝණයයි ගැන. ඒකේ රූපේ තමයි මම පෙන්නුවේ. කාට හරි මිස් වුණා නම් කාගෙන් හරි ගෙන්නගෙන පස්සේ අඳ ගන්න පුතේ, මට මේක තියන් ඉන්න විදියක් නැහැ. මම දැන් යනවා. දැන් මෙතනදී චුට්ටක් බලන්න. දැන් අපි ගණන් හදද්දී ගණන් හදනකොට බොහෝ වෙලාවට දැන් මෙතන මේ නිරීක්ෂකයාගේ යම් උසක් තියෙනවානේ පුද්ගලයාගේ. මීටර 1.5ක් වගේ උසක් තමයි සාමාන්‍ය අපි මිනිසෙක්ගේ උස වශයෙන් සලකන්නේ. එතකොට මේ මිනිසාගේ උස නැත්නම් නිරීක්ෂණය කරන පුද්ගලයාගේ උස අපි බොහෝ විට ගණන් හදනකොට භාවිතා කරන්නේ නැහැ. ඒක අමතක කරලා තමයි ගැටලු විසඳද්දී අපි ගැටලු විසඳීම් කරන්නේ. කලාතුරකින් උස සලකන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට නිරීක්ෂකයාගේ උස සඳහන් කරලා තියෙන්න ඕනේ. එතකොට එහෙම තිබුණොත් තමයි නිරීක්ෂකයාගේ උස සලකන්නේ. එහෙම නැත්නම් බොහෝ විට වැඩිපුරම කරන්නේ නිරීක්ෂකයාගේ උස නොසලකා තමයි අපි ගැටලුව හදන්නේ. ඒ වගේ වෙලාවට නිරීක්ෂකයා ඉන්න ස්ථානය තමයි ඇස් මට්ටම කියලා සලකන්නේ. බිම ඉඳලා නැත්නම් පොළොවේ ඉඳලා නිරීක්ෂණය කරනවා නම් පොළොව මට්ටම තමයි ඇස් මට්ටම. ගොඩනැගිල්ලක මුදුනේ ඉඳලා නිරීක්ෂණය කරනවා නම් ගොඩනැගිල්ලේ මුදුනේ මට්ටම තමයි ඇස් මට්ටම වෙන්නේ. ඒක ගාන විස්තරෙත් එක්ක තමයි අපි ගානට යන්න ඕනේ. සැලකිලිමත් වෙන්න ගානේ තියෙන විස්තරේ ඒ අනුව තමයි අපිට ගාන හදන්න වෙන්නේ. බොහෝ විට වැඩිපුරම එන්නේ නිරීක්ෂකයාගේ උස නොසලකන අවස්ථා. කලාතුරකින් නිරීක්ෂකයාගේ උස සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. මේ සම්බන්ධතා තුනත් ලියා ගන්නකො.
ඔව් පුතේ. හරි දිනෙත්. මං හිතනවා අනිත් අයත් ඉවර ඇති කියලා. අපි යමු දැන් මේකත් එක්ක ගණන් කිහිපයකට. ලියන කවුරුත් ඉන්නවද? විනාඩියක්. right. දැන් ඔයගොල්ලෝ ලියාගන්න ඉස්සෙල්ලාම මේ පළවෙනි ගාන සමතල අභිමුඛ සිටින පුද්ගලයෙකුට එම බිමෙහි මීටර් 50ක් උස මීටර් 50ක් ඈතින් පිහිටි සිරස් ගසක මුදුන අංශක 18ක ආරෝහණ කෝණයකින් දිස්වේ. ගසේ උස සොයන්න. ගාන ලියන්නකෝ. right. දැන් මෙතනදී ගාන දුන්නේ නැති වුණාට මේකේ නිරීක්ෂකයාව අපි සලකන්නේ නැහැ. සමතලා බිමක් තමයි ගන්නෙ. එතකොට යම් ස්ථානයක සිට මීටර් 50ක් ඈතින් තමයි ගස තියෙන්නේ. ඒක අපිට දල රූපයක් මේ විදිහට එන්න දෙකේ. මේ තියෙන නිරීක්ෂක ස්ථානය
h කියලා අරන් තියෙන ගසේ උස දුර මීටර් 50යි. ආරෝහණ කෝණය අංශක 18යි. මේ රූප චිත්‍ර අඳින්න ඕනේ නැහැ. ගස් අඳින්න ඕනේ නැහැ. නිරීක්ෂණය කරන පුද්ගලයෝ අඳින්න ඕනේ. ඒව මොකුත් ඕනේ අපිට ත්‍රිකෝණාකාර හැඩය ඇඳලන් ඇති. ඒකයි වැදගත් වෙන්නේ. දැන් ඊට පස්සේ අපි ඉස්සල්ලා ඉගෙන ගත්තා වගේ මේ ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතය යොදා ගන්න. කෝණයක් තියෙනවා. එක පාදයක මිනුමක් තියෙනවා. තව පාදයක මිනුමක් හොයන්න ඕනේ. එහෙනම් ත්‍රිකෝණමිතික අනුපාතය යොදාගෙන අපිට පුළුවන් ඉස්සල්ලා හදපු විදියට මේකේ උත්තරය ගන්න. මුලින්ම අපි නිවැරදිව තෝරගන්න ඕනේ මොකද්ද මේකට ගැලපෙන අනුපාතය. මේකට ගැලපෙන අනුපාතය නිවැරදිව තෝරගන්න ඕනේ. කරන්න බලන්න. රූප ඇඳ ගන්න ඉස්සල්ලාම ඊට පස්සේ කරන්න. තාම 5 දෙනෙක් ඉන්නවා. පන්තියයි පන්ති අංකය දාලා නැහැ. නම් ලකුණු කරන අයට ගැටලුවක් වෙනවා. ඔයගොල්ලෝ නම ලකුණු වෙන්නේ නැහැ. පන්තියයි පන්ති අංකය දාන්න. දිනිත් හරි. හරි බෝල්ලය. ඒෂාන් දර්ශමතිතය පොඩි වරදක් තියෙනවා. හරි ඒෂාන්. සස්මිත හරි. අමිරු හරි. මෙතනදී පළවෙනි එක අනුපාතය තෝරා ගැනීම. අංශක 18 කෝණයට සම්මුඛව තමයි h තියෙන්නේ. h කියන්නේ සම්මුඛ පාදය. මේකේ කර්ණය දන්නේ නැහැ. දීලා තියෙන්නේ බද්ධ පාදය. එතකොට සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සබ. එහෙනම් අපි යොදා ගන්න ඕනේ tan අනුපාතය. එතකොට tan අංශක 18 සමානයි h බෙදීම 50. ඒකට ආදේශ කරලා tan 18 බලන්න ඕනේ. tan 18ට එනවා 0.3294ක්. එතකොට ඒක 50න් ගුණ වෙන්න ඕනේ. ඒක 50න් ගුණ කරාම
16.245 කියලා එන්නේ. මම එදත් කිව්වා දශම ස්ථාන වැඩිපුර ආවොත් දෙකකට වට එන එක වඩා සුදුසුයි කියලා. ඒතර h වලට එන්නේ 16.25 මීටර. 16.25 මීටර. උත්තරයපු හැමෝම වගේ හරි අනිත් අය කරලා නැත්තම් ටක් ගාලා හදාගන්න. ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කියන්න. ඔහොද දැන් මේ ගාන හදන විදිහ ඔක්කොම කලින් කරපු ඒවා. ගිය සතියේ තමයි මම හිතන්නේ මේ ඔක්කොම ටික කරේ. ගිය සතියේ සහ ඊට ඉස්සෙල්ලා සතියේ තමයි පටන් ගත්තේ. ගිය සතියේ තමයි මේකේ අවසාන ටික කරේ. දැන් මේ දැන් යන්නේ මේකට මේ ආරෝහණ විස්තරාත්මක ක්‍රමයට ගාන එන විදිය සහ ඒ එතනදී ගාන භාවිතා කිරීම පිළිබඳව තමයි දැන් සාකච්ඡා කරන්නේ. ගිය සතියේ කරපු ටික ඇති මේ ගාන කරන්නේ. හරි පුතේ බලන්න. මේ දේ චුට්ටක් අහගන්න අවශ්‍ය අයට මේක කියන්නේ මම දැන් ටික ටික උත්සාහ කරනවා මම මේ ඔයගොල්ලන්ගේ පාඩම් රෙකෝඩ් කරපු ඒවා ටික YouTube එකට දාන්න. සති දෙක තුනක් දැන් මම දැම්මා. සමහරව දන්නෙත් නැතුව ඇති. මම කාටවත් කිව්වේ නැහැ. නමුත් අවශ්‍ය අය ඉන්නවා නම් බලන්න. මම දැන් චුට්ටක් පුළුවන් නම් උත්සාහ කරනවා පරණ පාඩම් ටිකත් පුළුවන් නම් කලින් කරලා තියෙනවා රෙකෝඩින්ග්ස් තියෙනවා ටික ටික කරන්න. එකපාරට කරන්න බෑ. ටික ටික තමයි කරන්න වෙන්නේ. ඔව් ඒක මැට්ස් විත් රංගන සර් කියලා තියෙනවා. කැමති අයට ඕනම් සර්ච් කරලා බලන්න. නමුත් මේක මම ටිකක් පහු වෙලා දාන්නේ. දැන් මේ මං කිව්වේ දැන් මම පරණ ඒවා දාන්න ගන්නවා. පරණ පාඩම් කාට හරි බලන්න ඕන නම් දාන්න ගන්නවා. කරන පාඩම මේ දවසේම දාන්න උත්සාහ කරන්නේ මම. ඒක චුට්ටක් සම්බන්ධ වෙන අයට ගැටලුවක් වෙන්නත් පුළුවන්. මොනාරි කාට හරි එහෙම අවශ්‍යතාවයක් තිබුණොත් මට කියන්න. මම උත්සාහ කරන්නම් ඒ අවශ්‍යතාව දෙපැත්තක් තියෙනවා මේකේ. නමුත් ඉතින් සමහරුන්ගේ හැමෝගෙම සුභසිද්ධියක් බලන්න ඉපේ. ඒකින්ද තමයි එහෙම හිතුවේ. තාම දාලා නැහැ. දාලා තියෙන 2යි 3යි. පරණේවත් චුට්ටක් උත්සාහ කරනවා දාන්න. right. අපි යමු ඊළඟ ගානට. ඒක මීට වඩා චුට්ටක් ඔබතේ. සර් මේ ගණන් වලට සර් පාඩම් කීයක් එනවද සෙකන්ඩ් ටර්ම් එකේ ටෙස්ට් එකට මේ දැන් ඇයි පුතේ අච්චු පොතේ අන්තිමට තියෙනවා නේද සෙකන්ඩ් ටර්ම් කියලා ඉවර වෙන තැන. සෙකන්ඩ් ටර්ම් වැඩ ඉවර වෙන්නේ 16 වෙනි පාඩමේ. ඒකේ ගුණෝත්තර ශ්‍රේණි වලින්. අපි දැන් මේ කරන්නේ තර්ඩ් ටර්ම් වැඩ. එතකොට පේපර් එක හැදෙන්නේ සෙකන්ඩ් ටර්ම් විදියට හින්දා සෙකන්ඩ් ටර්ම් වෙනකන් විතරයි ඇතුළත් කරන්නේ. ඒකේ ත්‍රිකෝණමිතිය පාඩම එන්නේ නැහැ. මේ විභාගයට. සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකට. පොදිනිත් හරි පුතේ. ඕනම දෙයක නමුත් වැඩි හොඳ පැත්ත හිතලා තමයි අපි අනිත් අයගේ පැත්ත හිතලා ඉඳලා තමයි අපි මේ දේවල් කරන්නේ. හැමෝම එහෙම හිතන්නේ නැහැ ඉතින්. right. දැන් ඊළඟ ගාන මීට වඩා චුට්ටක් බැරෑරුම් විදියට තියෙන්නේ වැඩි වැඩ කොටසක් තියෙනවා. ඉස්සල්ලා මේ ගාන ලියා ගන්න. ටිකක් ලොකුයි ගාන. කල්පනාවෙන් ලියන්න, පේලි අතහැර ගන්න එපා, අගයන් අතහැර ගන්න එපා. ඊට පස්සේ කරන්න උත්සාහ කරමු. මේක විභාගෙට එන්න පුළුවන් ලොකු ගානක්. ලකුණු 10ක විතර ගානක්. ලකුණු 10කට ගැලපෙන ගානක් තමයි මේක. ගාන දිහා බලාගෙන පේලි වචන අතහැර ගන්නත් එපා. වචනයක් අතහැරුණත් සමහරක් වෙලාවට අදහස මාරු වෙන්න පුළුවන්.
ඕක ලියන අතර පොඩි දෙයකට ආගන් විනාඩියක් නවත්තලා මම අද පොඩි සමීක්ෂණයක් කරන්න හිතුවා. දැන් මේ වෙලාවේ ඉන්නවා මාත් එක්ක 43ක්. ඒකේ ළමයි 42ක්. මේක 45ක් වුණා. කොහොමද දැන් දෙන්නෙක් මිසින්. දැන් මම චුට්ටක් චෙක් කරන්න යන්නේ ඇක්ටිව් කී දෙනෙක් ඉන්නවද? දැන් හැමෝම ඔය කරන වැඩේ විනාඩියකට තප්පර 10කට නවත්තලා chat වලට ගිහිලා වෙන කිසිම දෙයක් ටයිප් කරන්නේ නැතුව 9යි පන්තියයි පන්ති අංකේ ටයිප් කරා. දැන් මම බලනවා මෙසේජ් කීයක් එනවද ඒ අය චෙක් කරනවා කවුද ඉන්නේ කියලා ඇක්ටිව්. දැන් ආයෙමත් අන්තිමට ටයිප් කරන්න දෙනවා. දැන් ටක් ගාලා ටයිප් කරන්න නම පන්තිය පන්ති අංකය. වෙන දේවල් මුකුත් ටයිප් කරන්න එපා අනිත් අය. ප්‍රශ්න අහන්නත් එපා චුට්ටකට. එතකොට මට හොයාගත්ත එකේ මෙතන අප්‍රාණික අය කවුද කියලා. මැරිච්ච මිනිස්සුත් ඉන්නවනේ. මෙසේජ් තාම මෙසේජ් නම් ආවේ 33යි. නමුත් මම චෙක් කරනවා රිපීට් වෙලාද කියලා එක එකට 42ක් හරි නම් එන්න ඕනේ. කවුරුත් ඩබල් දාන්න එපා. මම චෙක් කරාම හවුවෙනවා ඕමත්. තව තප්පර 5ක් දෙන්නම් ඊට පස්සේ ඒ කාලය අවසానයි. හරි. සමීක්ෂණය අවසానයි. මූලික පේන්න තියෙන දේ අනුව මැරිච්ච මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා. මෙසේජස් 37ක් ඇවිල්ලා තිනවා. 43 දෙනා කියන 42ක් ඉන්නවා මම නැතුව 37යි මෙසේජස්. දැන් කවුරු හරි නිින්දෙන් හැරලාද මන්ද දානවා. ඔය එන්නේ ඇක්ටිව් කට්ටිය නෙමෙයි බාගෙට මැරිච්ච කට්ටිය. දෙන්නෙක් හිටියා. දැන් 37 39 වුණා බාගෙට මැරිච්ච දෙන්නෙක් ආවා. මැරිච්ච අය 3 දෙනෙක් ඉන්නවා. චේ හොයා ගන්නම් කවුද ඒ කියලා. රයිට් දැන් අඩේ කරගෙන යන්න. මම මේ දේ තව අවස්ථාවක් කරනවා අද දවසේ. පොඩි අත්අදා බැලීමක් කරන්න. ශෂිත කොහෙ ගිහිල්ලාද ආවේ? නෑ මෙතන හිටියද මේ කට් වෙලා තිබ්බේ මෙත් වෙලා වහිනවා මේ පැත්ත. ඌ වහිනවා. ගොරෝන. ශෂිත නුවරද ඉන්නේ? නෑ නුවර නෙමෙයි මං ඉන්නේ පාන්දුර. ඔව් පානදුරේ වෙන කවුරුත් මෙතන නෑ පුතේ. ඒකයි වහින්නේ. ගාන පැහැදිලිව ලියා ගන්න. ඊට පස්සේ උත්සාහ කරන්න රූපය හරියට ඇඳ ගන්න. කියන හැම දෙයක්ම වැදගත්. හොඳට කියවලා තේරුම් අරගෙන ඔලුවට අරගෙන රූපය අඳින්න.
නෑ පුතේ අපි මේකට පයිතගරස් භාවිතා කරන්න ඕනේ වෙන්නේ තනිකර ත්‍රිකෝණමිතිය යොදාගෙන තමයි ගාන හදන්න ඕනේ. ඒක මොකද B කොටස පටන් ගන්නෙම ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් කියලානේ. ඔය ත්‍රිකෝණමිතිය යොදාගෙන තමයි ගාන හදන්න තියෙන්නේ. දිනෙත් නෙමෙයි දිනෙත්. ඒ පුතේ දැන් මෙසේජ් එකක් එව්වේ. දිනෙත්ට කවුද කිව්වේ 9 පන්ති අංකය දාන්න කියලා? දිනෙත්. කතා කරන්නත් දේවල් නැද්ද? දෙන්න උත්තරත් නැද්ද? කතා කරන්න බෑනේ chat එකක් හරි එන්න එපේ. මං හිතනවා දැන් ගාන ලියලා ඉවර ඇති කියලා. තාම ගාන ලියන කවුරුත් ඉන්නවද? මම එහෙනම් මේ පිටුවෙන් යන්නම්. මොකද රූපය ඇඳ ගන්න එක වැදගත්. බලන්න ඔයගොල්ලෝ ඇඳපු රූපය නිවැරදිව ලැබිලා තියෙනවද කියලා. මේකේ දෙපැත්ත මාරු වුණාට කමක් නැහැ. උසින් අඩු කොට නැගිලා දකුණු පැත්තට ගිහිල්ලා උසින් වැඩි කොට නැගිලා වම් පැත්තට ආවට එහෙම කමක් නැහැ. ඒතර හොයන්න ඕනේ ඉස්සල්ලාම නෑ අයෝ මහල් ඔය උත්තරේ කොතනටවත් ගැලපෙන්නේ නැහැ. ඉතින් පොඩි වරදක් තියෙනවා වගේ. මෙතන ඉස්සල්ලාම අපි හොයන්න ඕනේ ගොඩනැගිලි දෙක අතර පරතරය. අපි ඒක මෙතන ගොඩනැගිලි දෙක මෙතන මේ කෝණය අවරෝහණ කෝණය අංශක 36 ඉඳ ඒකේ ඒකාන්තර කෝණය මත මෙතනට 36 ගත්ත හැකි. ඒතර මේ ගොඩනැගිලි දෙක අතර පරතරය තමයි x කියන්නේ. කැමති නම් මෙතන අංශක 90යි කියලා අරගෙන 90න් 36 අඩු කරලා මෙතනට 54 අරගෙන කරන්නත් පුළුවන්. කැමති ක්‍රමයක් භාවිතා කර හැකි. මම 36න්මයි කරලා තියෙන්නේ. නමුත් 54න් කරොත් ඒ උත්තරේ ලැබෙන්න ඕනේ. අමිරු හරි
එතකොට මෙතනත් යට තියෙන ත්‍රිකෝණය තමයි අපි මුලින්ම භාවිතා කරන්න ඕනේ. tan අනුපාතය කොහොම ගත්තත් 54 කෝණයෙන් ගත්තත් එන්නේ tan අනුපාතයම තමයි. දිනෙත් දැන් හරි පුතේ. tan 36 සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. කවුරු tan 54න් ගියා නම් එහෙම x සහ 15 උඩයට මාරු වෙලා එන්නේ. ඒක තමයි වෙන එකම වෙනස. සුළු කිරීම ලඝු වලින් කරාට කමක් නැහැ. ලඝු වලින් තමයි කරන්න වෙන්නේ මංගීය ක්‍රමයට නම්. හරි ඕල්ය. මෙතනදී මේ විදිහට තමයි මට ලැබිලා තියෙන්නේ. ගොඩනැගිලි දෙක අතර පරතරය තමයි 20.65. ගොඩනැගිලි දෙක අතර පරතරය 20.65 මීටර්. කාට හරි මේ කොටස සම්බන්ධව ගැටලුවක් තියෙනවද? ඊළඟට මේක යොදාගෙන උසින් වැඩි ගොඩනැගිල්ලේ උස හොයන්න ඕනේ. හරි අමරු. එතන මෙතනදී දැන් ගොඩනැගිලි දෙක අතර පරතරය හොයාගත්තා 20.65 කියලා. අපි හොයන්න ඕනේ උසින් වැඩි ගොඩනැගිල්ලේ උස. ඒක මම ගත්තා h කියලා. හරි දිනිත්. එතකොට දැන් අපිට මේක 20.65 වුණා මෙතනත් 20.65 කියලා ගත්ත එකේ. අපිට මේ උඩ තියෙන ත්‍රිකෝණය විතරක් ගත්තොත් එතනදී මට මේ කොටස මේ පාදය y කියලා ගත්ත එකේ. එතන ඉස්සලම් මේ උඩ තියෙන ත්‍රිකෝණය අරගෙන ඒකෙන් y ව හොයාගන්න. y ව හොයාගත්තට පස්සේ h කියලා කියන්නේ මේ 15 ඉඳන් මේ පැත්තත් 15යි. h කියන්නේ y ධන 15. ඒ විදිහට තමයි h ව හොයන්න වෙන්නේ. මුලින්ම y ව හොයාගන්න. උඩ තියෙන ත්‍රිකෝණය යොදාගෙන y හොයාගෙන ඊට පස්සේ h ව හොයන්න. එතනත් tan අනුපාතයම තමයි භාවිතා කරන්න ඕනේ. මේකත් ලඝු වලින් සුළු කරන්නත් පුළුවන්. නිකම්ම සුළු කරන්න පුළුවන් ඕනනම් ප්‍රශ්නයක් නැහැ කොහොම සුළු කරත්.
දශම ස්ථාන වැඩිපුර තියෙන හින්දා ලඝු වලින් කරාට කමක් නැහැ. tan 22 අපි බැලුවොත් එහෙම වගුවෙන් 0.4.4 සමුඛ පාදය y බද්ධ පාදය තමයි 20.65 y වලාගය කියන්නේ 0.4.4 ගුණ කිරීම 20.65 මේක තමයි මම කිව්වේ ඉවෝල්ල හරි සස්මිත හරි කැමති නම් නිකන් සුළු කරන්න කැමති නම් ලඝු වලින් සුළු කරන්න අයෝමල් හරි එතකොට මම ලඝු වලින් ගත්තේ දශම ස්ථාන වැඩිපුර තිබ්බෙන්ද ගැටලුවක් නැහැ මොන ක්‍රමෙන් කරත් එතකොට y වලට එන්නේ 8.34 එතකොට h කියන්නේ එහෙමනම් ඒකට එකතු වෙන්න ඕනේ 15ක් h වලාගය 23.34 මීටර එහෙනම් උසින් වැඩි ගොඩනැගිල්ලේ උස 23.34 මීටර 23.34 මීටර සර් ඔබතේ සර් ලොග් 20.65 කර එන්නේ 1.33150 නේද? ඔයා හරි ඇති මං ඒ අගේ ගත්තේ ඇයි දන්නවද මම මේ අගේ ගන්න හේතු වුණේ එහෙම ගත්ත කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඉස්සලා ඇන්ටිලොග් බලපු වගේ මං කෙලින්ම භාවිතා කරේ ඒක ප්‍රශ්නයක් නැහැ ඒක ඉස්සලා එකේ මෙතන ඇන්ටිලොග් බලද්දී ආවේ 3.1.4.9 කියලානේ ඒ අගේ මං කෙලින්ම භාවිතා කරා එතනට එතන අගේ තියෙන හින්දා පොතෙන් මගේ බැලුවම අන්තිම උත්තරේ හරි. හරි අමිරු හරි වෙන්න ඕනේ ඔය මම චෙක් කරන්නම් හරි අමිරු ඊළඟට තුන්වෙනි කොටසෙන් අහන්නේ උසින් අඩු ගොඩනැගිල්ල පාමුල සිටින්නෙකුට උසින් වැඩි ගොඩනැගිල්ලේ මුදුන පේන ආරෝහණ කෝණය ඒ දෙක යා කරගන්න යා කරගෙන කෝණය හොයන්න ඕනේ මේ කෝණය දැන් මෙතන යා කරගත්තම මෙතන කෝණය මම θ කියලා ගත්තා මෙතන ඍජු කෝණීය ත්‍රිකෝණය භාවිතා කරලා θ හොයන්න පුළුවන් ඉස්සල්ලා කොටස ලියන කවුරුත් ඉන්නවද
ඒගොල්ලෝ ගොඩක් දුරට හරි ඒගොල්ලෝ පොඩි ඉලක්කමක යාම යාවක් තියෙනවා. හරි පුතේ දැන් ඉතින් හරි දැන් මේකේ tan අනුපාතයම තමයි භාවිතා කරන්නේ සම්මුඛ පාදය වැඩියෙන් බද්ධ පාදය සම්මුඛ පාදය 23.34 බද්ධ පාදය 20.65 එතකොට මේකත් සුළු කරගන්න වෙන්නේ ලඝු වලින් log tan theta log 23.34 ඍණ log 20.65 අර වගේම log ගණක දෙක අරගෙන අර ප්‍රතිලඝු වලින් ආපු උත්තර දෙකම මම භාවිතා කරේ පොතට ගියේනේ මේක අඩු කරාම ලැබෙන උත්තරේට ප්‍රතිලඝු බලලා tan theta වල අගය හොයන්න. මේක ප්‍රතිලඝු බැලුවම එන්නේ tan theta. tan theta කියන්නේ 1.13. දැන් tan වගුවෙන් බලන්න ඕනේ 1.13ට අනුරූප කෝණය මොකක්ද? tan theta 1.13 වෙන්නේ මොන කෝණයට අනුරූපවද? ඒක බැලුවොත් වෙන්නේ අංශක 48යි කලා 29. අංශක 48යි කලා 29. ආරෝහණ කෝණය වෙන්නේ අංශක 48යි කලා 29. පැහැදිලි දැනක් තියෙනවද කාට හරි? චුට්ට සංකීර්ණයි සංකීර්ණ වුණාට මේක එන්න පුළුවන් જાතියේ ගාන. එන්න පුළුවන් જાතියේ ගාන. ඊළඟ ගාන මම ඊටත් වඩා චුට්ටක් සංකීර්ණ විදිහට තෝරගත්තේ. ඒක වර්තමාන පේපර්ස් වල නම් දැන් මේ කරන්න යන જાතියේ ගානක් එන්න තියෙන ඉඩ කඩ අඩුයි. පරණ පේපර්ස් වල නම් තියෙනවා. අපි ඒකත් බලමු. මේක ලියන කවුරුත් ඉන්නවද? ලියා ගන්නකො මේ ගාන. මේ ගානට මම ඉස්සල්ලා කතාව අර විදිහට කිව්වට මට මේ ගාන ඕන නම් මේ පාර සෙකන්ඩ් ටර්ම් පේපර් එකට දෙන්නත් පුළුවන්.
එතකොට එහෙම දෙනවා නම් මම දෙන්නේ මේ ගානේ අන්තිම වාක්‍ය චුට්ටක් වෙනස් කරලා. දැන් මේකේ අන්තිම වාක්‍යයේ තියෙන මෙම තොරතුරු දර රූප සටහනකින් දක්වා ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් කුරුණේ උස් හොයන්න කියලානේ. මට පුළුවන් මේ ගානම දෙන්න මෙම තොරතුරු පරිමාණ රූපයකින් දක්වා කුරුණේ උස සොයන්න. ඒක ඕනනම් මට සෙකන්ඩ් ටර්ම් පේපර් එකට දාන්නත් පුළුවන්. මේක පරිමාණ රූප වලින් ගන්න පුළුවන්. නමුත් මේක චුට්ටක් සංකීර්ණ වෙන්නේ ත්‍රිකෝණමිතියෙන් ගණිත. පැහැදිලිද? ගානේ විස්තරේ අමාරු නෑ. නමුත් මේ ගාන මීට හුරු ගානක් අනිවාර්යෙන් දාන්න වෙයි මට පරිමාණ රූපය ඇසුරෙන් හොයන්න. මොකද ත්‍රිකෝණමිතිය දාන්න නැහැ කියන්නේ අනිවාර්යෙන් ඒ ගානට ගැලපෙන්න පරිමාණ රූප ගානක් සම්බන්ධ කරන්න වෙනවා කියන එක. එතෙ ඒක චුට්ටක් මතක් කිරීමක් කරේ දැනගෙන ඉන්න. පැහැදිලිද? ඒකම ත්‍රිකෝණමිතියයි පරිමාණ රූපය එකට සම්බන්ධ වෙලා යන්නේ. පරිමාණ රූපයකින් ලැබෙන්නේ බොහෝ විට දලම අගයක්. ඒක යම් යම් පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් ත්‍රිකෝණමිතිය භාවිතා කරලා ගත්තම ඒ ගාන ඊට වඩා නිවැරදි. 100%ක්ම නිවැරදි නොවුනට වඩා නිවැරදි. මේකේ රූපය ඇන්දොත් මේ විදිහටයි ගන්න. මේ දෙන්නේ මේකේ දල රූපය. කුරුණේ උස h කියලා ගත්තා. අවසාන නිරීක්ෂණයේ ඉඳලා කුරුණේ පාමුලට දුර x කියලා ගත්තා. මේ තොරතුරු යොදාගෙන පරිමාණ රූපයක් අඳින්න කිව්වනම් hy xy මැනලා උත්තරේ ගන්න පුළුවන්. මැනලා. දැන් මනින්න නෙමෙයි තියෙන්නේ. දැන් මේ දල රූපය ඇන්දේ ත්‍රිකෝණමිතිය භාවිතා කරලා මේක හදන්න ඕන. හරි එදා කතා වුණානේ අපි 80 ගණන් 90 ගණන් වල මුල් භාගයේ පේපර් වල මේ ගාන ඇති. මේ අගයන් වෙනස් වුණාට මේ වගේම ගානක් ඇති. ත්‍රිකෝණමිතිය ඇසුරෙන් කරා. රූපය ඇඳ ගන්න පුතේ. නැවත වතාවක් පුතේ වෙන කිසිවක් ටයිප් කරන්නේ නැතුව 9යි පන්තියයි පන්ති අංකය ටයිප් කරලා එවන්න. මිනිත්තුවක් ඇතුළත 9 පන්තිය පන්ති අංකය. මං අදාළ මිනිත්තුව තුර ලැබෙන නම් තමයි සප්‍රාණිකයි කියලා සලකන්නේ. මගේ වෙලා වුණේ 12:30. ඒත් ඉන්නවා 5 දෙනෙක් මලානික වෙච්ච.
ශිෂිත වැස්ස බාහිලා දිනේ දැන්. බොරුකාරයෝ කවුද කියලා දැන් මේ ක්‍රමෙන් නම් මට හොඳට අඳුරගත්තා. ට්‍රෙවින් නින්ද ගිහලාද හිටියේ? ට්‍රෙවින්. දිනිත් ඕක අවසාන උත්තරේ නෙමෙයි පුතේ. අහන්නේ කුළුණේ උසනේ. ඕක එනවා. ඔය කුළුණේ උස නෙමෙයි. ඒක තමයි පුතේ මම එදා කිව්වේ 90 80 ගණන් වල 90 ගණන් වල මුල් භාගයේ ආපු ගණන් දැන් ඒවට වඩා ගොඩක් සංකීර්ණයි. දැන් එන ඒවා ලේසි ඇත්තට. රයිට්. මම ආරම්භය ගන්නම්. දැන් මෙතනදී අර වගේ කෙලින්ම අපිට x හෝ h එකපාර හොයන්න බෑ. දැන් මෙතන මේ රූපය ගත්තොත් හරියට බැලුවොත් ත්‍රිකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ නම් තුනක් තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණ තියෙන දෙකයි. එයි මං ඍජුකෝණී ත්‍රිකෝණ කියලා කිව්වේ ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරන්න පුළුවන්. වෙනත් ත්‍රිකෝණ වලට ත්‍රිකෝණමිතික අනුපාත යොදා ගන්න බෑ. ඒකද ඍජුකෝණී ත්‍රිකෝණ අපිට වැදගත් වෙන්නේ. ඒතර මේ රූපයේ තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. ඒතර එතනින් පොඩි ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තොත් මට ලියන්න පුළුවන් මෙහෙම සම්බන්ධයක්. මම ආරම්භයේ විතරක් ගන්නම්. ඊට පස්සේ ඊටු ටික ඕගොල්ලෝ හදන්න. tan 42 සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan 42 සමානයි h බෙදීම x. tan 42 වගේ අපිට හෙව්වේ ඇති. tan 42 කියන්නේ 0.9.0.4. මෙතනින් අපිට h උක්ත කරගත්තොත් h සමානයි 0.9.0.4 x කියලා ලැබෙනවා. මෙතන ලබා ගත්තේ h ගෙයි x ගේ තියෙන සම්බන්ධතාවය. h දන්නෙත් නෑ x දන්නෙත් නෑ. මොකද මේ දෙන්න අතර සම්බන්ධතාවය අපිට මේ විදිහට හොයාගන්න පුළුවන්. ඊළඟට යනවා සම්පූර්ණ ලොකු ත්‍රිකෝණයට 24 කෝණෙත් එක්ක tan 24 සමානයි සම්මුඛ පාදයේ h බද්ධ පාදය x ධන 30. 30යි x නෙමෙයි. මේ දෙකේ එකතුව x ධන 30.
අර වගේම tan 24ට ආදේශ කර හැකි අගේ හොයාගත්තකි. ඒක හොයාගන්න ගමන්ම දැන් අපි උඩ හොයන් තියනවා h වලාගේ h ඕනනම් අපිට ආදේශ කර හැකි. මම මෙතන කරේ තුන්වෙනි පේලිද h ආදේශ කර ගමන් මේ x ධන 30 එහා පැත්තට ගත්තා. x ධන 30 ගුණ වෙනවා tan 24ට ලැබිච්ච අගේ. දැන් මෙතන සරල සමීකරණයක් විදිහට තියෙනවා. නෑ නේද නේ. ඒත් පොඩි වරදක් තියෙනවා පුතේ. මේ සරල සමීකරණය විසඳලා x හොයන්න ඕනේ මුලින්ම. x හොයලා තමයි h හොයන්න වෙන්නේ. කරමු බලන්න. විනාඩියක් දෙන්න මට. දිනේ උත්තරය හරි ඇති මං හිතන්නේ. හරි අද චෙක් කරන්න. දිනෙත් හරි දිනෙත්. අමිර පොඩි වරදක් තියෙනවා.
බලන්න කොතනද වෙනස් වුනේ කියලා. ඒෂාන් නැහැ. දැන් මේක සුළු කරගත්තොත් මේ විදිහට ලැබෙන්නේ මෙතන 0.4452 x 30 වැඩි කරා 0.4452 න් අමිරු ඔය බලන්න පොඩි කේස් එක අවසාන උත්තරේද කියලා තනිත් එක බලන්න. එතන මෙතන මේ 0.4452 එහා පැත්තට ගන්නවා. එතකොට එනවා සුළු කරාම ඒක අඩු කරලා 0.4552 x සමානයි 13.356 කියලා. x හොයන්න 13.356 0.4552 බෙදන්න ඕනේ. මේක ලඝු වලින් සුළු කර හැකි අපිට log x සමානයි මෙතන 13.356 13.36 කියලා ගත්තා. ඉවෝල්ලේ ඔය හොයලා තියෙන එක h නෙමෙයි අවසාන උත්තරේ නෙමෙයි. අවසාන උත්තරේට යන්න ඕනේ. ඕක හරි. ඔය අවසාන උත්තරේ නෙමෙයි. මේ x වල උත්තරේ තමයි ඔය. මේක සුළු කරලා x හෙව්වේ හැකි. ලඝු වලින් සුළු කරලා. 29.35 කියලා ලැබෙනවා. එතකොට එතනදී මේක හොයාගත්තට පස්සේ මේ තාම x අවසාන උත්තරේ නෙමෙයි. මේක භාවිතා කරලා අර මුලින් අපි හොයාගත්තානේ h ගේ x ගේ සම්බන්ධය. එතනට ආදේශ කරලා h හොයන්න ඕන. 29.35 මෙතන x ට ආදේශ කරලා h සමානයි 0.9 x නේ. මේ x ට ආදේශ කරලා h හොයන්න ඕනේ. අනිත් පිටුවට මට යන්න වෙනවා. කවුරුහරි ටක් ගාලා ලියා ගන්නවා නම් මේක ලියා ගන්න. ඒ උත්තරේ නම් කිට්ටුවේ අමිරු ඒක හරි ඇති. ඒක හරි. හරි ඕල්ලේ.
හරි රවිඳු. ඊට අපි යමු අන්තිමට x හැවුවා x ආදේශ කරලා මේ විදිහට කුළුණේ උස ගන්න පුළුවන්. 26.42 මීටර්. right. අපි දැන් ඊළඟට යන්න සූදානම් වෙන්නේ ත්‍රිකෝණමිතියේ අවසාන මාතෘකාවට. ලියන අනුමාතෘකාව දිගංශය. දිගංශය. මේක grade 8 වලදී තමයි ඔයගොල්ලෝ මුලින්ම ඉගෙන ගත්තේ. grade 8 වල ඉස්කෝලේ ගියාද දන්නේ නැහැ. දිගංශය කියලා කියන්නේ යම් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයක පිහිටීම උතුරු දිශාවත් එක්ක හදන දක්ෂිනාවර්ත භ්‍රමණ කෝණය ඇසුරෙන් දැක්වේ. පිහිටීම නිරූපණය කිරීමේ ආකාරය. යම් ස්ථානයක ඉඳලා වෙනස් ස්ථානයක පිහිටීම උතුරු දිශාවත් එක්ක හදන දක්ෂිනාවර්ත භ්‍රමණ කෝණය ඇසුරෙන් දැක්වීම තමයි දිගංශය කියලා කියන්නේ. ඒකට භ්‍රමණය ආරම්භ වෙන්නේ උතුරු දිශාවත් එක්ක. භ්‍රමණය සිද්ධ වෙන්නේ දක්ෂිනාවර්ත. දක්ෂිනාවර්ත කියන ඔරලෝසු කටුව කැරකෙන පැත්තට. ඒක මොකද ඉගෙනගෙන තියෙනවා දිගංශය අපි නිරූපණය කරද්දී ඉලක්කම් 3කින් නිරූපණය කරන්න. කෝණය ඉලක්කම් 3කින් දක්වන්න. අපි ගත්තොත් මේ රූපය. මෙතන O ඉඳලා A ගේ දිගංශය. O සිට A ගේ දිගංශය කියන්නේ මේ උතුරත් එක්ක තියෙන මේ කෝණයමයි. මේ කෙලින්ම ලියන්න පුළුවන් O සිට A දිගංශය අංශක 50යි. නමුත් දිගංශය ලියද්දී 50 තියෙන ඉලක්කම් දෙකයිනේ. ඉස්සරහට බිඳුව දාලා O සිට A දිගංශය අංශක 50 කියලා ලියන්නේ මේ විදිහට. අපි මේ රූපේ බැලුවොත් O සිට B ගේ දිගංශය අපිට අවශ්‍යයි. ඒතර උතුරේ ඉඳන් තියෙන කෝණය. අපිට මේ යටින් තමයි කෝණය අංශක 20යි කියලා ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් ඊතුරු කෝණය තමයි දිගංශයට අදාළ වෙන්නේ. ඒතර මෙතන සරල රේඛාවක් තියෙන උතුරයි දකුණයි යා කරාම 180න් 20ක් අඩු වෙන්න ඕන. O සිට B දිගංශය අංශක 160යි. මේ පොඩි අර්ථ දැක්වීම ලියාගෙන තව රූප දෙකක් තියෙනවා. මේ රූප දෙක ඇඳලා ඉස්සෙල්ලම O සිට A දිගංශයයි O සිට B දිගංශයයි ලියා ගන්නකො.
හරිද? විනාඩියක් ඉන්න. ඊට බලමු. දැන් මේ රූපය ගත්තොත් O සිට C හි දිගාංශය මේ සම්පූර්ණ කෝණය. දැන් මෙතන අංශක 180ක් ඇවිල්ලා තව 55ක් යන්න ඕන. 180ට 55 එකතු වෙනවා. ඒතර අංශක 235යි. ඒතර O සිට D හි දිගාංශය මේ සම්පූර්ණ කෝණය. તો සම්පූර්ණ වටයක් කරකුණොත් අංශක 360ක්. 360ට වඩා 25ක් අඩුයි. දැන් 360න් 25 අඩු වෙන්න ඕන. O සිට D හි දිගාංශය අංශක 335යි. මේ රූප දෙකත් ඇඳලා දිගාංශ දෙක ලියා ගන්න. තාම මම 9 වන්න කිව්වේ නෑ ප්‍රවීන්. ඉස්සෙල් එකට තමයි ඌ වෙලා තියෙන්නේ. right. එතකොට මේ දිගාංශයනුත් ටිකක් ලොකු ගාණක් තියෙනවා කරන්න. අපි ඒක අනිත් දවසේ කරමු. ඒක කරලා ඊට පස්සේ අපිට පුළුවන් අලුත් පාඩම් පටන් ගන්න. මේ ටික බලා ගන්න කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න. දැන් විභාගයේ පැවැත්වෙයි සැප්තැම්බර් අන්තිම සතිය වගේ. ඒකට පැය 5ක් උත්තර ලියන්න තියෙනවා. ඒකින්ද සැලකිලිමත් වෙන්න ලෑස්ති වෙන්න.
right. සර් ඒක රිපෝට් එකට යනවාද? බොහෝ විට එහෙම අදහසක් තියෙනවා. දන්නේ නැහැ ෆාදර් මොන තීරණයක් ගනීද කියලා. පේපර් එක හදමින් ඉන්නේ. තාම නෑ කල් තියෙනවනේ මමමනේ හදන්නේ. ඒකද ටයිප් සෙටින් මමම කරන ඉඳ මං මේට ඒක කරන තාම ෆිනිෂින් වලට ගියේ නෑ. නමුත් මෙහෙමයි රිපෝට් එකට යනවාද ඒක නෙමෙයි වැදගත් වෙන්නේ ඕගොල්ලෝ අවංකව කරන එක. ඕගොල්ලන්ගේ මට්ටම ඕගොල්ලන්ට බලා ගන්න ඕගොල්ලන්ට අපිට බොරුවක් වෙන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට දක්ෂේරු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. අනිත් අයට පේන ලකුණු ගත්තට වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ අවංක ස්වරූපය තමන්ට හඳුන ගන්න බැයි නම්. ඒකට මේකෙදී දැන් කලින් එක නම් හොයරන උත්තරේ නිකන් කනාවට හරි ගහන්න පුළුවන්. දැන් එහෙම බෑ. දැන් ලියන්න එන්නේ ඔන්ලයින් නැහැ මැට්ස් ෆස්ට් එකවත් මැට්ස් පේපර් එක සාමාන්‍ය විදිහට ලියන්නමයි එන්නේ. ඒකින්ද ලියන එකත් ඉතින් අවංකව ලියන එක ඉතින් ඕගොල්ලන්ගේ අතේ තියෙන. ඒක ඕගොල්ලන්ගේ දෙමව්පියන්ටත් වගකීමක් තියෙනවා ඒක හොයලා බලන එක. ඉතින් හැම දෙමව්පියන්වත් එක වගේ නෑ. සමහරු දෙමව්පියන්ට මේවා කියන්නෙත් නෑ. මම හිතන්නේ ෆාදර් පේරන්ට්ස් මීටින් එකකුත් ගනි. ෆාදර් දැනුවත් කරා. ඉතින් මෙහෙම අපිට ලකුණු වැඩක් නෑ. මට ඔයගොල්ලෝ කීයක් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ටයි මේ ලකුණේ ප්‍රයෝජනේ තියෙන්නේ. එතකොට අදාළ කාලය තුල ඒක ඉවර කරලා එවන එක ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජනයක් කරගන්න එක. එහෙමනම් අදට එච්චරයි. නම් ටික දැන් ඕගොල්ලන්ට පුළුවන් ටයිප් කරලා ලියු වෙන්න. සමහර නම් ටික ටයිප් කරලා තියාගෙනම ඉඳලා කියන පරක්වෙන් එවන්න. හොඳයි කමක් නැහැ. God bless you. Thank you, sir. God bless you. Thank you, sir. God bless you. Thank you sir God bless you අපි ගියා sir. Thank you, sir. Thank you, sir. God Thank bless you, you. sir. God bless. Thank you, sir. God. Thank you, sir. God bless. Thank you sir God bless.